තෙරුවන් සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සංනිවේදනය කරන උතුම් උදායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ බම්බලපිටිය වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුනේත්‍රා ගංගා කරුණාරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මෙම උතුම් වූ ධර්ම දේශනාව මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යතා භූතං පජානාති තී. පළමු කොටම බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක දුරීන කොළඹ 7 සම්බෝධි මහා විහාරාධිපති අපේ ගරු කටයුතු බොරලන්දේ වජිර ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අද සුනේත්‍රා ගංගා කරුණාරත්න මහත්මණිය ප්‍රධාන මේ පින්වත් පිරිස හැම දෙනාම එකතු වෙලා සිටින්නේ ඊතා මුතුම් අරමුණක් වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න වගේම දහම් අසන්ට කැමති ලෝකයාට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාව සලසා දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මහත්මයාණන් අභාව ප්‍රාප්ත වෙලා ඒ වෙනුවෙන් සිද්ධ කරන පින්කමක් හැටියටයි මේ පින්කම සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මාසෙක විතර කාලයක් ගත වෙන වෙලාවේ කවුරුත් එකතු වෙලා මේ පින්කම සිද්ධ කරනවා. නෑදෑ හිතවතුන් හැම දෙනාම මේ පින්කමට සම්බන්ධ වෙලා සිටිනවා. පින්වත්නි, මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා ගාථාව සඳහන් කිරීමේදී ඒ පාඨය ඇතුළත් වෙන්නේ සමාධි කියන සූත්‍රයේ. මේ ප්‍රකාශයත් එක්ක ටිකක් කාරණා කිහිපයක් කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්ම මාර්ගය ගැන පැහැදිලි කරලා දෙද්දී වචන කිහිපයක් ඊටාම වැදගත් වෙනවා. එක වචනයක් තමයි ධර්මය ගැන විස්තර කරනකොට අපි දැනගන්න ඕන වචන කිහිපයක්. එක වචනයක් තමයි විවේක කියන වචනේ. තව වචනයක් තමයි සතිය. තව වචනයක් තමයි සමාධිය කියන වචන. එතකොට ගොඩාක් සූත්‍ර දේශනාවල මේ විවේකයේ කියන වචනේ හම්බ වෙනවා. විවේක නිස්සිතං, විරාග නිස්සිතං ආදී වශයෙන්. ඒ වගේම අපි ගොඩාක් වෙලාවට සතිය කියන වචනේ අහලා තියෙනවා නේද? සම්මා සතිය, සතිපට්ඨානය, සතර සතිපට්ඨානය ආදී වශයෙන් අපි අහලා තියෙනවා. ඒ වගේම සමාධිය, සම්මා සමාධිය, සමාධි භාවනා ආදී වශයෙන් අපි අහලා තියෙනවා. එතකොට මේ මොකක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ? කොහොමද මේ වචන වලින් ධර්ම මාර්ගයට වැදගත් අර්ථයක් හම්බෙන්නේ කියලා අපි දැනගෙන ඉන්නට ඕනේ.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපි පළවෙනි වචනේ ගමු විවේකය. බුදුරජාණන් වහන්සේ මේ විවේකී කියන වචනේ පාවිච්චි කළේ මොන අර්ථයෙන්ද? ඒක අපේ ජීවිතවලට කොයිතරම් ප්‍රායෝගිකයිද වැදගත්ද? අපේ ධර්ම මාර්ගයේ කොයිතරම් ඒ වචනේ ඇතුලේ වැඩෙන්න පුළුවන් උපස්තම්භනයක් අපිට හම්බ වෙනවද? දැන් අපි බලමු ඒක. හරිද? ඒක අපි කතා කරන්නේ දැන් විවේක කියන වචනය ගැන සහ ඒකේ අර්ථය අපේ ධර්ම මාර්ගයට සම්බන්ධ කරගන්න විදිහ. ඔය වචනේ ගැන කියනකොටම එක දෙයක් නිවැරදි කරන්න ඕනේ. විවේක කියන වචනේ විවේකය කියලා අපි කියන වචනේ අපි එදිනෙදා ජීවිතේ අපේ ජන ජීවිතේ පාවිච්චි කරන අර්ථය ටිකක් වෙනස්. මිනිස්සු විවේකය කියලා කියන්නේ විනෝදය කියන අදහසට. ගොඩක් අය මම ටිකක් විවේකයක් ගත කරන්න යනවා කියලා කියන්නේ මොකටද? විනෝද වෙන්න යනවා කියන අදහසට. නේද? විවේකයක් ගත කරන්න යනවා කියලා කිව්වහම කෑම බීම ಜಾති අරගෙන යනවා, සංගීත භාණ්ඩ අරගෙන යනවා, ගොඩක් කට්ටිය යනවා. එහෙමනේ නේද විවේකයක් ගත කරන්න යනවා කියලා කියන්නේ. හැබැයි ඒ අපේ අර්ථය විකෘතියක් ඒ තියෙන්නේ. හැබැයි ඇත්තටම මේ වචනේ ගැන අපි කරුණු හෙව්වා. හොයද්දී මූලාශ්‍රවල ඒ කියන්නේ මේ වචනේ මුලින්ම පාවිච්චි වෙලා තියෙන ග්‍රන්ථවල මේ වචනේ පාවිච්චි කරලා තියෙන ඊට වඩා ගොඩාක් ගැඹුරු අර්ථයකට. විශේෂයෙන් සංස්කෘත භාෂාවේ, පාලි භාෂාවේ ශබ්දකෝෂවල වවා පෙන්නනවා විවේකය කියන වචනෙට දීලා තියෙන අර්ථය හුදකලා විවේකය. හුදකලාව ගැඹුරින් කල්පනා කිරීම කියන අදහස තමයි දෙලා තියෙන තේරුම. බලන්න තේරුම් දෙක කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියලා. එතකොට විවේකයේ කියන වචනේ නියම ආරම්භක තේරුම වෙලා තියෙන්නේ හුදකලාව ගැඹුරින් කල්පනා කිරීම, ගැඹුරු සිතුවිල්ල කියන එක. දැන් අර්ථය ඊට වඩා සම්පූර්ණ වෙනස් වෙලා. දැන් එතකොට බුදුහාමුදුරුවන් වහන්සේ මේ විවේකී කියන වචනේ පාවිච්චි කරලා තින්නේ අපි කතා කරන විනෝද කියන අර්ථයෙන් නෙමෙයි. උන්වහන්සේ පාවිච්චි කරලා තින්නේ අර මූලික අර්ථයෙන් හුදකලා භාවය සහ ගැඹුරු කල්පනාව කියන අදහසින්. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි දැන් අපි ගත කරන්නේ විවේකී ජීවිතද අවිවේකී ජීවිතද? මොකද කියන්නේ? ගොඩක් දෙනෙක් අවිවේකී ජීවිත. භික්ෂුන් වහන්සේලාත් ගොඩක් දෙනෙක් අවිවේකී ජීවිත. ධර්මදේශකයන් වහන්සේලාත් අවිවේකී ජීවිත. ජීවිතේ අවිවේක වුණාම හොඳට බලන්න මේක. විවේකය අඩු වුණාම අපිට සුවයක්ද ලැබෙන්නේ වෙහෙසක්ද ලැබෙන්නේ? මානසිකව වෙහෙසක්. මං අහන්නේ කායිකව නෙමෙයි මානසිකව වෙහෙසක් තමයි හම්බෙන්නේ. මානසිකව වෙහෙස වෙච්ච හිතක්, වෙහෙසටපත් වෙච්ච හිතක් වඩාත් සමීප වෙන්නේ කාමයන්ටද එහෙම නැත්නම් සමී සුවපත් භාවයටද නිවුණු ස්වභාවයටද නිවිච්ච ස්වභාවයටද වඩාත් ලං වෙන්නේ කාමයන්ටද ලං වෙන්නේ? මොකද කියන්නේ? කාමයන්ට. කුසලයටද අකුසලයටද සමීප වෙන්නේ? අකුසලයට. හරි. දැන් පැහැදිලි නේද වෙන දේ? අවිවේකයේ විසින් වෙහෙස උපදවනවා. වෙහෙස නිසා අකුසලයේ උපදිනවා. හරිද? එතකොට අපි දන්නේම නැතුව අකුසලයට ගිහිල්ලා තියෙන්නේ හේතුඵල ධර්ම අනුකූලව. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ අතින් අකුසල භූමියක් හැදිලා තියෙනවා. හැබැයි අපි ආගමික වෙලා පුද පූජා කරමින් වන්දනාමාන කරමින් අපි බලාපොරොත්තු වෙනවා අනේ මගේ අකුසලයේ යටපත් වෙලා කුසලයේ වැඩේවා, පුණ්‍ය ක්‍රියා වැඩේවා, සීල ප්‍රතිපදා වැඩේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන්න ඕන කරන කිදිහේ ක්‍රමවේදයක් අපේ හැදිලා නැහැ. හොඳට මතක තියාගන්න මේ ශාසනයේ හේතුඵල ධර්මානුකූලයි. ප්‍රාර්ථනාවෙන් යන එකක් නෙමෙයි. එතකොට අපි අකුසලය වැඩෙන ක්‍රමයක ඉඳින ගමන් කුසලයේ ප්‍රාර්ථනා කළාට වැඩක් වෙන්නේ නැහැ. මං කියන එක පැහැදිලි නේද? අකුසලය වැඩෙන ක්‍රමයක ඉන්න ගමන් කුසලයේ ඉල්ලනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලන එක හම්බෙන්නේ නැහැ. මොකද අපි ඉන්න විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. අපි යන ක්‍රමේ වැරද්දක් තියෙනවා. එහෙනම් අපි යන ක්‍රමේ හදන්න ඕනේ. එතකොට ආයි අපිට ඉල්ලන්න දෙයක් නැහැ කුසලයේ. කොහොමත් කුසලයේ හම්බ වෙනවා. ඒ නිසා ඊටාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි විවේකයේ හුරු වෙන්න ඕනේ. ඒක අපි අපිටමත් කියාගන්න ධර්ම දේශනාවක්. මේක අපිටත් මේක වැදගත්. ස්වාමීන් වහන්සේ නමක් වුණත් විවේකයක් නැතුව ධර්මයේම කියනවා, ධර්මයේම හදාරනවා, ආගමික කටයුතුම කරනවා කිව්වහම බැලූ බැල්මට වැරද්දක් වෙන්නේ නැහැ. කොච්චර හොඳයිද නරක වැඩක්ද බණ කියන එක. නරක වැඩක්ද බෝධි පූජා කරන එක. නරක වැඩක්ද පින්දහම් කරන එක කියලා ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් උනත් අන්තිමට වෙහෙසක් නම් උපදින්නේ උන්වහන්සේටත් අන්තිමට ලං වෙලා තියෙන්නේ කුසල භූමියටද අකුසල භූමියටද? අකුසල භූමියට ලං වෙලා තියෙන්නේ. බැලු බැලමට පේන්නේ ඒකේ අකුසලයක්. බැලු බැලමට පේන්නේ බණ කියනවා, පින්දහම් කරනවා, පුද පූජා කරනවා, වන්දනා ගමන් යනවා කොච්චර හොඳයිද කියලා. හැබැයි ඒකේ අන්තිම ප්‍රතිඵලය ලං වෙලා තියෙන්නේ අකුසලයට ලං වෙලා වෙහෙස නිසා. වෙහෙස නිසා. ඒ නිසා ගිහි ඇත්තොත් පැවිදි ඇත්තොත් දෙපැත්තටම ඊටාම වැදගත් දෙයක් තමයි විවේකය පුහුණු කරන එක. එතකොට මොකද වෙන්නේ? විවේකය පුහුණු වෙනකොට මනස හරීම සැහැල්ලු වෙනවා. හිත හරීම සංසුන් වෙනවා. වෙහෙස නැහැ. මොකද වෙහෙස නැත්තේ හිතට දරා ගන්න බැරි ප්‍රමාණයකට වැඩ ගොඩක් නැහැ. හිත සංසුන්. හිත සංසුන් වුණාම හිත කුසලයටද ලං වෙන්නේ අකුසලයටද ලං වෙන්නේ? කුසලයට ළඟයි. එතකොට ආයාසයෙන් දස්මි ටික ආගෙන සිල් රකින්න ඕනේ නැහැ. හිත සංසුන්. හිතට අකුසලයකට ලං වෙන්න මට්ටමක් නැහැ හිතේ. හිතේ දුස්සීලකමකට ලං වෙන්න පුළුවන් ස්වභාවයක් නැහැ තියෙන්නේ. බොහෝම සංසුන් හිතක් තියෙන්නේ. අර අපි කියන්නේ නේද බොහොම මේ කාම් කූල් හිතක් කියලා බොහොම සංසුන්, බොහොම නිවිච්ච, බොහොම සීතල වෙච්ච හිතක් තියෙන්නේ. ඇවිලිච්ච හිතක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒක ඊටාම වැදගත්. ඒක හරිම වැදගත් අපේ මේ ධර්ම මාර්ගය දියුණු කරද්දී. ඒ නිසා පළවෙනි කාරණාව මොකද්ද? විවේකය පුහුණු කරන්න ඕනේ. විවේකය කියන්නේ මොකක්ද එතකොට? විවේකය කියලා කියන්නේ අපි හුදකලාව හොඳට ගැඹුරු මානසිකාරයකට පත් වෙන එක. ගැඹුරින් හිතන්න පුළුවන් භූමියක් සකස් කරගන්න එක. ඒකෙදි විශේෂ දෙයක් තමයි විවේකය කියන වචනේත් එක්කම එකට සමාන්තර දෙයක් තමයි හුදකලාව. ගොඩාක් වෙලාවට විවේකයක් වෙන්නේ හුදකලාව වුණාම. විවේකය හුදකලාව නැති වුණාම විවේකයක් වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔබ මේක හිමින් සැරේ පරීක්ෂණයක් කරලා බලන්න. ඔය ඇත්තන්ට අත්හදා බලන්න පුළුවන්. අපි මුකුත්ම වැඩක් නොකර අපි හිතමු යාළුවෙක් එක්ක කොහෙද ගමනක් යනවා කියලා. බොහොම සුවපහසු තැනක බොහොම විවේකීව ඉන්නවා කියලා. ඒත් අපි ඉන්නේ යාළුවෙක් හරි දෙන්නෙක් හරි එක්ක කියලා හිතන්න. අපි දවස පුරාම කතා කරනවා. යන්නේ එන තැන් ආගිය තැන් අපි හම්බෙනවා, තේ බොනවා, කතා කරනවා, කනවා බොනවා, ඒ ටික කරනවා. හැබැයි වෙන කිසිම දෙයක් අවිවේකයේ පිනිස වෙන කිසිම දෙයක් කළා නැහැ. බොහොම හොඳ මිතුරු සමාගමයක් තමයි පවත්වලා තියෙන්නේ. ඔයත් හිතන්නේ ඒ දවස් ඉවර වෙනකොට සුවයක් වේද වෙහෙසක් වේද සියුම් විදිහට කල්පනා කළොත් එහෙම. හොඳට දවසක කරලා බලන්න. අපි දන්නේ නැති වුණාට වචන කියලා කියන්නේ අපිව මොනවා කරන්නේවද? වෙහෙසටපත් කරනවා. වෙහෙසටපත් කරනවා. හරිද? අපි දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවේ වටිනාකම මේකයි. උන්වහන්සේ දේශනා කරන තියෙනවා ඒත් දන්නවා. කරනවා නම් ආර්ය කතාවක් කරන්න. එහෙම නැත්නම් තුෂ්ණිම් භාවය වැදගත්. වචන අඩුවෙන් පාවිච්චි කරන්න කියන එකේ අර්ථය ඒකයි. හිතක් සමාධිගත කරන්න නම් වචනේ වෙහෙසත් අඩු වෙන්න ඕනේ. වචන කියලා කියන්නේ අපිව කම්පණයටපත් කරන දෙයක්. අපි හුදකලාවම ඉන්නවා කියලා හිතන්න. කවුරුවත්ම නැතුව. හැබැයි අපි ළඟ දුරකථනය තියෙනවා කියලා හිතන්න. අපිට දුරකථන ඇමතුම් ගණනාවක් කරනවා කියලා හිතන්න. අපිට හිතෙන්න පුළුවන් නෑ මට කවුරුත් නෑ මම හුදකලාවේ ඉන්නේ. හුදකලාව දින්නේ ඇත්තටම. නෑ හුදකලාවෙන් එන්න ඕන අමාසුව එනවද යට? නෑ එන්නේ නෑ. මොකද එන්නේ? අර දුරකථන ඇමතුම් එක්ක ඇයි වචන එනවනේ හැමතිස්සෙම.
මනස කම්පණයටපත් වෙනවා. ඒක අපිට මේ සංකීර්ණ භූමියක තේරෙන්නේ නැහැ. මොකද මේ සංකීර්ණ භූමිය ඊට වඩා අපිව කම්පණයටපත් වෙන්න ඒවා තියෙනවා. කම්මලේ නිදා ගන්න බල්ලට සද්දයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාට ඊට වඩා සද්ද ඇහිලා තියෙනවා. හැබැයි අපිට මේ සද්දය ප්‍රශ්නයක් වෙන්නේ මේ කටහඬ මේ කතා කිරීම වගේ දේවල් වලින් අපිව වෙහෙසටපත් වෙනවා කියලා තේරෙන්නේ අපි හුදකලා වුණාම. ඒ නිසා ඊටාම් වැදගත් හුදකලාව ජීවිතේ අපිට එහෙම තියෙන්න ඕනේ. හුදකලාව දවසක් දෙකක් ගෙවෙන්න පුළුවන් පරිසරයක් අපිට තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ. ගොඩක් ගැඹුරු දේවල් ගැන හිතන්න පුළුවන්කම හම්බෙන්නේ. හරිද? අන්න එහෙම හුදකලා වුණාම අපේ මනස ඔන්න හිමින් සැරේ මොකද වෙන්නේ? සංසුන් වෙනවා. මම මෙතෙන්දී තව පුංචි දෙයක් එකතු කරනවා. විශේෂයෙන්ම මේ කාරණා ටික මේ විදිහටම සඳහන් කරන්නේ මේ ධර්ම දේශනාවේ සිද්ධ කරන්නේ අපේ ප්‍රසන්න ජයවර්ධන මහත්මයාණන් වෙනුවෙන් පවුලේ ඇත්තෝ. ඉතින් මම හිතනවා මේ ගොඩාක් විචූර්ණ දේවල් වලට රැවටිච්ච ලෝකේ වඩාත් අර්ථවත් දේ මොකද්ද කියලා හොයාගෙන යන ගමනේදී ප්‍රසන්න ජයවර්ධන මහත්මයාත් අපිට හොඳ ආදර්ශමත් චරිතයක්. මම එතුමා ගැන අහලා තියෙන දේවල් වලට අනුව එතුමාණන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ ධර්මය කුමක්ද කියලා හිතපු කෙනෙක්, හොයපු කෙනෙක්, ඒ ගැන ඒ වෙනුවෙන් යම් අදහසක් තිබිච්ච කෙනෙක්. ඊට වඩා මේ නොයෙක් සංකීර්ණතාවලට පත්වෙච්ච ආගමික භූමියකට වඩා එතුමා ඒ ගැන ප්‍රිය කරපු කෙනෙක්. ඉතින් ඒවත් එක්ක අපිට මේ දේ කතා කරන්න පුළුවන්. අපිට බෞද්ධ නාලිකාව හරහා මේක එළියට දෙන්න පුළුවන්, සමාජගත කරන්න පුළුවන්. ඒක හරි වැදගත්. දැන් ගොඩාක් දෙලාවට අපි භාවනාවට කලින් අපේ හිත සංසුන් කර ගැනීම ගැන කතා කරනවනේ නේද? ඔය අහලා තියෙනවා අපි වචනයක් පූර්ව කෘත්‍ය කියලා කියන්නේ නේද? භාවනාවට කලින් කරන දේවල් කියලා. ඉතින් ගොඩාක් වෙලාවට භාවනාවට කලින් අපේ හිත ඒකට සකස් කර ගැනීම කියන කාරණාවේදී ගොඩාක් දෙනෙක් කරන්නේ මේ ගොඩාක් වෙලා බුදුන් වඳිනවා, මල් පහන් පූජා කරනවා, වතාවක් කරනවා වගේ ආගමික කාර්යභාරයන් ටිකක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. එහෙම නැතත් අපි ගොඩාක් වෙලාවට නිවන් අවබෝධ කරගන්න, භාවනා කරන්න, සිල් රකින්න, ධර්ම මාර්ගයේ දියුණු කරන්න කියලා ගොඩාක් ආගමික වතාවත් ටිකකට තමයි යොමු වෙලා තියෙන්නේ. ආගමික වතාවත් කරන එක නරකයි නෙමෙයි. හැබැයි කවදාවත් වතාවත් වලින්, චාරිත්‍ර වාරිත්‍ර වලින් අපේ හිතක් නිවන්න බෑ. හිතක් සංසුන් කරලා හිතක් නිවනට ගෙනියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක ඊටාම වැදගත් දෙයක්. මේ මල් ටිකක් පූජා කරද්දී අපේ හිතේ යම්කිසි මටසිලිටි ගුණයක් දිනු වෙනවා තමයි. හැබැයි ඒක ඊටාම తాවකාලික පුංචි දෙයක් විතරයි. කෙනෙක්ගේ හිතක්, මනසක් සංසුන් කරලා, විවේකයට නැඹුරු කරලා භාවනාවක් කරා හිතක් ගෙනියන්නේ, නිවනක් කරා හිතක් ගෙනියන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සැබෑ සාරය කරා මනුස්ස හිතක් දියුණු කරන්න වතාවත් ටිකකට, චාරිත්‍ර වාරිත්‍ර ටිකකට පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. එහෙමනම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝගයක්. මොකද උන්වහන්සේ පෙන්වුවේ අපේ හිත සංසුන් කර ගැනීමේ, හිත නිවනට යොමු කර ගැනීමේ ක්‍රමවේදයක්. එතකොට එතෙන්දී අපිට ඊටාම වැදගත් දේ තමයි අර මේ චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල්, වන්දනාමාන වගේ දේවල් අපි එක ප්‍රමාණයකට කරන ගමන් අපි අපේ හිත සංසුන් කර ගැනීම සඳහා, මානසිකාරයේ චිත්ත සමාධිය දියුණු කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? හොඳට විවේක භූමියක් ඇසුරු කරන්න ඕනේ. භාවනාවට පූර්ව කෘත්‍ය හැටියට විවේකයේ පුහුණු කරගන්නවා. දැන් කවුරු හරි මේ අහගෙන ඉන්න දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවනේ. කවුරු හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මට භාවනා කරන්න තිබ්බනම් මම කොහොමද භාවනාව පටන් ගන්නෙ? එහෙම කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් කරන්න ඕන පළවෙනි දේ තමයි ඔය කලබල වෙන්නේ නැතුව, භාවනා කරන්න කියලා හිතිච්ච ගමන් කලබල වෙලා දුවන්නේ නැතුව හොඳට ජීවිතේ විවේකයේ පුහුණු කරගන්න. විවේකයේ පුහුණු කරගන්න දවසක මේ මාසෙකට දවසක් දෙකක්, සුමානෙකට දවසක් දෙකක් හරි කටයුතු වලින් මිදිලා විවේකයේ පිණිස හුදකලා වෙන්න. එතකොට සමාජයෙන් එනවා පොඩි අභියෝගයක් මේ ඇයි මෙහෙම කරන්නේ කියලා.
ඒ අනිත් අය ඒකට පොඩ්ඩක් අභියෝග කරනවා. ඒ වෙලාවට Tamanට ආත්ම පෞරුෂයක් තියෙන්න ඕනේ. මම මගේ නිවන වෙනුවෙන් මේ වැඩේ කරනවා කියලා. මගේ නිවන වෙනුවෙන් මගේ විමුක්තිය වෙනුවෙන් මම මේ වැඩේ කරනවා කියන අත්හැරීම දිනු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමන්ගේ තමන්ට ඒ සඳහා අවශ්‍ය කරන පෞරුෂමත් භාවයේ තිබිය යුතුයි. දැන් මම හිතනවා විවේකී කියන වචනේ ගැන පුංචි අදහසක් තියෙනවා. දැන් ඔහොම හොඳට විවේකීව කල්පනා කරමින් ඉන්නකොට විවේකීව ගත කරනකොට ඇත්තටම නිින්ද පවා එකට වැදගත්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එහෙම නිදා ගන්න එක තීන මිද්දේ නේද කියලා. ඔව් ඇත්තටම නිින්දට ඇලිච්ච ස්වභාවයේ තීන මිද්දේ තමයි. හැබැයි ඇත්තටම ගත්තොත් භාවනාවකට කලින් සැලකිය යුතු ප්‍රමාණයක නිින්දක් ලබා ගන්න කෙනෙක් තමයි භාවනාවකට සුදුසු මනසක් හදාගන්නේ. ඒ කියන්නේ ඊට කලින් දවසේ රැ නිදා ගන්නවා කියන එක නෙමෙයි ඇත්තටම. භාවනා කරන්න කලින් යම් කාලයක් පුරාම එයා මානසිකව වෙහෙස නොවිච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම භාවනාවක් අවශ්‍ය පරිදි වැඩෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි හිතමු භාවනා වැඩසටහනකට ගියොත් අපිට නිදිමත එනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබ දුර්වලෙක් කියන එක නෙමෙයි. ඔබ වෙහෙසටපත් වෙලා කියන එක. ඔබට විවේකී අවශ්‍යයි කියන එක. ඒ වගේ වෙලාවට අමාරුවෙන් භාවනාව කරන එක නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණයට නිින්ද ලබා ගැනීම වැදගත්. හොඳට මතක තියාගන්න නිින්ද විසිනුත් අපේ හිත යම් ප්‍රමාණයකට අපිට සංසුන් කරලා දෙනවා. ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්නතර පස්සේ අපේ හිතේ යම්කිසි සංසුන් බවක් ඇති වෙනවා. හැබැයි ඒකට ඇලුනොත් ඒක තීන මිද්දේට යනවා. නමුත් එහෙම නොවී තිබුණොත් ඒක අපිට හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විවේකයේ කියන එක නිින්දටත් වැදගත්. අකුසලයේ දියුණු නොවෙන, කම්පණය නොවන මනසක් සඳහා ඊටාම වැදගත්. ඔන්න දැන් මේ විදිහට හිතක් දියුණු කරගෙන යද්දී ඊළඟ ධර්ම සංකල්පය අපිට හම්බ වෙනවා. ඒ තමයි සතිය කියලා කියන්නේ. ඊළඟ වචනේ සතිය. සතිය කියන වචනේ පාලි වචනයක්. සතිය කියන වචනේ පාලි වචනයක්. ඒකේ සිංහල වචනේ සිහිය. සිංහල වචනේ සිහිය. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා mindfulness කියලා. එතකොට සතිය කියන වචනේ කියන අර්ථය සිහිය. මොකද්ද මේ සතියෙන් කරන්නේ? මොකද්ද මේ සිහියෙන් කරන්නේ? සිහියෙන් කරන්නේ අපේ හිත දැන් ඔන්න විවේකයකට අරගෙන තියෙන අපේ හිත හිමින් සැරේ එක අරමුණකට ඒකාග්‍ර කරගන්න උදව් කරන්න පටන් ගන්නවා. දැන් විවේකයේ කියන වචන ගැන විස්තර කරන වෙලාවේ කොයිම වෙලාවකවත් අපි කිව්වද හිත සංසුන් කරන්න හිත එක අරමුණකට ගන්න උත්සාහ කරනවා කියලා. එහෙම එකක් කිව්වේ නැහැ. විවේක ගන්න යන කෙනෙක් කරන්නේ හුදකලා වෙලා ඉන්නවා, ස්වභාව ධර්මයේ විඳිනවා, ඊට පස්සේ ටිකක් නිදා ගන්නවා, තනි වෙලා ඉන්න එක. කතා නොකර ඉන්නවා, කතාව අඩු කරනවා, ඒ ටික. එතන කිව්වේ නෑ හිත එක අරමුණකට ගන්නවා කියලා. මොකද විවේකයක් ඇතුලේ එකපාරටම හිත එක අරමුණකට ගන්න බෑ. විවේකය කාලයක් පුහුණු කරනකොට ඔන්න එයාගේ හිත ටික ටික සංසුන් වෙන්න පටන් ගන්නවා. අන්නේ සංසුන් වීමත් එක්ක අන්න ඊළඟ පියවර හැටියට අපිට පුළුවන් මොකක් කරන්නද? හිත එක අරමුණකට ගන්න. හිත එක අරමුණකට ගන්න. දැන් අපේ හිත සාමාන්‍යයෙන් ස්වභාවය එක අරමුණක තියනවද? අරමුණු රාශියක තියනවද? අරමුණු රාශියකට හිත ගමන් කරනව නේද? අපේ හිත හරියට වඳුරෙක් වගේ. වඳුර සාමාන්‍යයෙන් එක අත්තක් අල්ලගෙන ඒ අත්ත අතරින්නේ අල්ලගන්න තව අත්තක් හොයාගෙන. අත්තෙන් අත්තට මාරු වෙන හිතක් තමයි තියෙන්නේ. අරමුණෙන් අරමුණට මාරු වෙන හිතක් අපිට තියෙන්නේ. වඳුරු හිතක් තියෙන්නේ අපිට. එතකොට මේ වඳුරු හිත අපිට සිද්ධ වෙනවා සංසුන් කරගන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සතිය පෙන්වලා දෙන්නේ. සිහිය පෙන්වලා දෙන්නේ. එතකොට සතිය කියන වැඩේ හිතත් එක්ක රණ්ඩු වෙලා කරන්න බෑ. ඔය ගොඩාක් වෙලාවට අපි උපාසකම්මල වරද්ද ගන්න දැනක් තමයි මගේ හිත කොහොම හරි සතියට දාන්න ඕනේ කියලා හිතට බනිනවා. හිතත් එක්ක තරහ වෙනවා. මේ මගේ හිත මහා ජරා හිතක් මේක එක එක අරමුණු වලට යනවා කියලා හිතට නොඑක විදිහේ අපවාද කරනවා.
දැන් එතකොට නිකන් හරියට පොඩි ළමයෙක් වගේ දැන් පොඩි ළමයෙක් තරහ කරගත්තොත් අපිට ඕන වැඩේ කරගන්න බෑනේ. යාළු කරගත්තොත් කරගන්න පුළුවන්. ඒ වගේ අපේ හිතත් එක්ක එහෙම ගැටුනොත් එහෙම අපිට අවශ්‍ය දේ හිතෙන් වෙන්නේ නැහැ. එතෙන්දී අපි හිත බොහොම මේ මට සිලිටි විදිහට බොහොම සුහුරු විදිහට මෙහෙවන්න ඕනේ. අන්න එහෙම මෙහෙවමින් අපේ හිත අපිට පුළුවන් නම් පුංචි පුංචි අරමුණු වලින් ඒකාග්‍ර කරන්න. පුංචි පුංචි අරමුණු වලින් හිත එක තැනකට පිහිටවන්න. අන්න එතකොට අපේ හිත සංසුන් වෙන්න පටන් ගන්නවා. මම මේකට තව පුංචි අතිරේක කාරණාවක් එකතු කරනවා. මේ වචන වලට අදාළ නොවන නමුත් මෙතෙන්දී අවශ්‍ය වෙන කාරණාවක්. ඒ තමයි සම්මා දිට්ඨියයි සීලයයි. දැන් හිතක් මේ විදිහට සංසුන් කිරීම සඳහා සංසාරේ දුක දකින සම්මා දිට්ඨියකුත් ඒ වගේම හොඳ සීලයකුත් කියන එක අවශ්‍යයි. ඇයි එහෙම වෙන්නේ? දැන් ඔබ දැකලා තියෙනවද එක අරමුණකට හිත පිහිටවන අය ලෝකේ ඉන්නවා එක එක වැඩවලදී. හරිද? දැන් අපි අහලා තියෙනව නේද? අර ස්නයිපර් තුවක්කු කරුවෝ කියලා චට්ටියක් ඉන්නේ. ඊටාම ඉලක්කයට වෙඩි තියන්න පුළුවන් අතිදක්ෂයෝ. ඔයත් හිතන විදිහට ඒගොල්ලන්ට සතියක් සිහියක් තියනවද නැද්ද? තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද ඒ තරම් ඊටාම සියුම් ඉලක්කයකට තමන්ගේ ඒ ඉලක්කය ගන්නෙ කොහොමද? ගන්න බෑ. හරිද? අතිදක්ෂ දුනුවායෝ ගැන ඔබ අහලා ඇති නේද? ඊටාම ඈත තියෙන ඉලක්කයකට උනත් ඊටාම හරියටම ඉලක්කය ගන්න පුළුවන් අතිදක්ෂ දුනුවායෝ ගැන අපි අහලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට අනිවාර්යයෙන් සතිය තියෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ සතිය පාවිච්චි කරලා තියෙන්නේ නිවන් දකින්න නෙමෙයි. ඒගොල්ලන්ගේ සතිය පාවිච්චි කරලා තියෙන්නේ නිවෙන්න නෙමෙයි. කුසලයටද අකුසලයටද? අකුසලයට. හරිද? එතන මොකද වෙලා තියෙන්නේ? එතනත් මිනිස් හිතක තියෙන සතිය පාවිච්චි කරලා තියෙනවා. මිනිස් හිතක තියෙන සිහිය එතනත් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි පාවිච්චි කරලා තියෙන්නේ සම්මා දිට්ඨියයි කුසල සීලයයි දෙක නැතුව. පැහැදිලිද? එතන සතියත් පාවිච්චි කරලා තිබුණාට ඒක පාවිච්චි කරලා තියෙන්නේ සම්මා දිට්ඨියයි කුසල සීලයයි දෙක නැතුව. මම කියන වචන ගැඹුරු වැඩිද දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සංසාරේ දුකයි කියලා දකින ප්‍රඥාව කියලා හිතන්න. ගොඩක් ගැඹුරට යන්නේ නැතුව හිතන්න සසර දුකයි. කාමය කියන්නේ හිස් දෙයක් කියලා දකින මූලික ප්‍රඥාව. ඒකත් නැත්නම් කුසල සීලයක් සසර කලකිරිලා සසර ස්වභාවය දැකලා කාමයන්ගේ ස්වභාවය දැකලා කැමැත්තෙන්ම රකින්න සීලයකුත් නැත්නම් එහෙනම් එයාගේ හිතේ සංසුන් භාවයක් ඇති වෙන්නේ නැහැ. එයා හදා ගන්නවා සංසුන් භාවයක්. ඒක වෘත්තීමේ සංසුන් භාවයක්. එයාගේ වෘත්තීමේ අවශ්‍යතාව සඳහා වඩු වැඩ කරන ඊටාම සියුම් කැටයන් කරන කෙනෙකුට ලොකු සතියක් අවශ්‍යයි. ඊටාම සියුම් සත්කම් කරන වෙදදුරෙකුට කොච්චර සිහියක් ඕනේද? පැය 7-8 එක අපි අහලා තියෙනවනේ දැන් ස්නායු වගේ දේවල් සත්කම් කරනකොට ඊටාම සියුම් සිහියක් අවශ්‍යයි. හැබැයි එහෙම කරන අය කෙලස් නැසපු අයද? එහෙම කරපු අය කුසලයේ දිනු කරපු අය කියලා කියන්න පුළුවන් ඔක්කොමලා. එහෙම කියන්න බෑ. ඒගොල්ලන්ට සතියක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ සතිය සම්මා සතිය නෙමෙයි. වචන දෙකක්. සතිය කියන්නේ එකක්, සම්මා සතිය කියන්නේ තව එකක්. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට ඒගොල්ලන්ගේ සතිය සම්මා සතිය නෙමෙයි. එතකොට සම්මා සතිය වෙන්න නම් වචන දෙකක් කිව්වා මං. සම්මා දිට්ඨියයි කුසල සීලයයි හරිම වැදගත්. සම්මා දිට්ඨිය කියන්නේ සංසාරේ දුකයි කියලා දකින ප්‍රඥාව. කුසල සීලය කියලා කියන්නේ සංසාරේ දුකයි කියලා දැකලා අනායාසයෙන් නෙමෙයි මේ ආයාසයෙන් නෙමෙයි අනායාසයෙන් කැමැත්තෙන්ම රකින්න සීලය. කැමැත්තෙන්ම රකින්න සීලය. අන්න එහෙම සීලයක් රකින්නකොට හොඳට මතක තියාගන්න අපේ හිත ටික ටික මොකද වෙන්නේ? සීලය නිසාම අපේ හිත සංසුන් වෙන්න පටන් ගන්නවා. මේක මේ බණ කියන මම කියන දෙයක් නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ හදපු සංකල්පයක්වත් නෙමෙයි. මේක ලෝකයේ තියෙන දෙයක්. හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ තමයි කවුරු හරි කෙනෙක් සංසාරේ දුකයි කියලා හොඳට දැකලා
එයාගේ ජීවිතය සීලයක් රකින්න පටන් ගත්තොත් ඒ සීලය හේතු කරගෙන එයාගේ හිත හිමෙන් සැරේ සංසුන් වෙන්න පටන් ගන්නවා. අන්නේ සීලය රකින්න ඕන කරන පසුබිම් ශක්තිය දෙන්න තමයි විවේකයේ අවශ්‍ය වෙන්නේ. දැන් විවේකයේ අඩු කෙනෙක්ගේ අතින් සිල්පද කැඩෙන ප්‍රමාණය වැඩි. විවේකයේ හොඳට තියෙන කෙනෙක්ගේ විවේකයේ කියන්නේ හුදකලා විවේකයේ තියෙන කෙනෙක්ගේ අතින් ශික්ෂාපද කැඩෙන ප්‍රමාණය අඩුයි. මොකද එයාගේ හිත වෙහෙසටපත් වෙලා නැහැනේ. එයා එතකොට ශික්ෂාපද කඩා ගනිමින් සුවයක් හොයන්නේ නැහැ. එයාගේ හිත විවේක ගන්නවල තියෙන්නේ විවේකීව හුදකලාව තියෙන්නේ. එතකොට එයා අකුසලයට නැඹුරු වෙන්නේ නැහැ, දුස්සීල වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සිල්වත් වෙලා කුසලයට නැඹුරු වෙලා විවේක වෙලා ඉන්නකොට අපේ හිත හිමින් සැරේ එක අරමුණකට පිහිටනවා. එක අරමුණකට පිහිටනවා. ඒක තමයි සම්මා සතිය කියලා කියන්නේ. දැන් පැහැදිලි නේද? සම්මා දිට්ඨිය, කුසල සීලය, විවේකය. මේ තුනෙන්ම ආවේශ වෙච්ච හිතක් දන්නේම නැතුව සතියට වැටෙනවා. සම්මා සතියට වැටෙනවා. ඔන්න හිත හොඳට එක අරමුණක පිහිටනවා. චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. හිත එක අරමුණකට පිහිටෙනකොට අපේ හිත දුර්වල වෙනවද ශක්තිමත් වෙනවද? හොඳට ශක්තිමත් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් හිත අරමුණු ගණනාවකට ඇවිදිනකොට හිත අරමුණු ගණනාවක් ඔස්සේ යනකොට හිතට වෙහෙස උපදිනවා. හිතට වෙහෙස උපදිනවා. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කළේ වචන වලින් සහ වැඩ වලින් උපදින වෙහෙසනේ. විවේකයෙන් නිවන්නේ. හිතේ වෙහෙස නිවන්නේ විවේකයෙන් නෙමෙයි. හිතේ වෙහෙස නිවන්නේ සතියෙන්. සතියෙන් කරන්නේ අරමුණු ගණනාවකට වැටෙන හිත එක අරමුණකට සංසුන් කරන්න පුරුදු වෙනවා. මොකද්ද ගන්න අරමුණ? අපි ඒ වෙලාවේ කරන වැඩේ ගැන පූර්ණ සිහිය පුරුදු කරගන්නවා ඒ වෙලාවට. හැබැයි ඒක කෘත්‍රිම සිහියක් නෙමෙයි. අපි සම්මා දිට්ඨියත් එක්ක එන සිහියක් එතන තියෙන්නේ. ඒ සිහිය හොඳට පුහුණු කරද්දී අපි කන බොනකොට, අපි ඇවිදිනකොට, අපි නානකොට, අපි කතා කරනකොට ඒ හැම වෙලාවකදීම හොඳට අපි කරන දේ ගැන අවධානයෙන් කටයුතු කරනවා. හරිද? පුංචි දේවල් වලින් අපි හිමින් සැරේ මානසිකව තෘප්තිමත් වෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපිට පුංචි ආහාරයක් හම්බුනොත් අපි ඒක රස විඳින්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ රූප වාහිනිය, දුරකථන ඇමතුම්, වාහන එළවීම්, මිතුරු සංවාදත් එක්ක අර ආහාරය කාලා දානවා. එතකොට ඇත්තටම එකක් සම්බන්ධයෙන්ම 100ක් තිබිලා නැහැ. නමුත් සතිය කියන්නේ ඒක නෙමෙයි. සතිය කියන්නේ පුංචි දෙයක් ගැන අවධානය යොමු කළා ඒක විඳිනවා. ඒක ඇතුලේ සිත එකඟ කරනවා. එතකොට ආහාරයකට කෑදර වෙනවා කියන එකයි ආහාරයක් සම්බන්ධයෙන් සතිමත් වෙනවා කියන එකයි දෙකක්. සතිමත් වෙන කෙනාට ඒක විඳින්න පුළුවන්. ලෝකයේ මනෝවිද්‍යාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මනෝවිද්‍යාඥයින්ට මේ ආතතිය කියන එක. ඒක ලෝකයේ අද වෙනකොට ලොකු ගැටලුවක්. අපි අහලා තියෙනවා ආතතිය සමනය කිරීම සඳහා වෛද්‍යවරු පවා කියන දෙයක් තියෙනවා. ඒ තමයි තමන් කරන වැඩේ සතුටෙන් කරන්න පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ කරන වැඩේ හොඳට අපි භාෂාවෙන් සාමාන්‍ය විදිහට කිව්වොත් අපි කියන්නේ එන්ජොයි කරනවා කියලා. ඒ කරන වැඩේ විඳිනවා. කරන වැඩේ විඳවන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. කරන වැඩේ සතුටින් විඳිමින් කරනවා. ඒක ඊටාම වැදගත් මේ සති සංකල්පයත් එක්ක හොඳට ළඟින් යනවා. ඒ කියන්නේ අපි කරන හැම වැඩක්ම අපිට සිහියෙන් කරන්න පුළුවන්, ඒක විඳිමින් කරන්න පුළුවන්. අපි හිතමු දැන් මම දැකලා තියෙනවා සමහර අය ඉන්න සමහර ගෘහණියෝ ඉන්නවා උයන එක ගොඩාක් කරදරයක් හැටියට කරන අය. එහෙම අයට උයනවා කියන එක පීඩාවක්ද සුවයක්ද? පීඩාවක්. උයන එක ගොඩක් සතුටින් කරන අයත් ඉන්නවා.
ඒ කියන්නේ හරි ආසාවෙන් කරන අය උයන එක රස කෑමක් මගේ අතින් හදලා කාට හරි දෙන්න තමන්ම කන්න කැමති අය ඉන්නවා. ඒගොල්ලන්ට උයන එක සුවයක්ද පීඩාවක්ද? ඒගොල්ලන්ට සුවයක්. පැහැදිලිද? තමන් කරන්න එකම වැඩේ. හැබැයි ඒක සතුටින් කරන්නත් පුළුවන් අසතුටින් කරන්නත් පුළුවන්. එතෙන්දි සිහිය උපදවන්න පුළුවන් වෙන්නේ ඒක කැමැත්තෙන් කරන කෙනාට. දැන් පොඩි උදාහරණයක් තව කිව්වොත් අපි දන්න එක රියදුරෙක් ඉන්නවා. එයාට වාහනේ එලවනවා කියන එක එයා සතුටින් කරන වැඩක්. එයා හරි කැමැත්තෙන් කරන දෙයක්. අපි හොඳට නිරීක්ෂණය කළා. එයාට මොනම හේතුවක් නිසාවක්වත් වාහනේ ධාවනය කිරීමේදී එලවීමේදී වෙහෙස උපදින්නේ නිදිමත එන්නේ ඕන රාත්‍රියක ඕන වෙලාවක් එලවන්න පුළුවන්. ඒ මොකද එයාට වාහනය සම්බන්ධයෙන් තියෙන සතුටක්. ඒක එයාට සතුටු වෙන සාධකයක්. එයා ඒක සතුටු වෙනවා. ඒක එතෙන්දී එයාට ලොකු සිහියක් උපදිනවා. નિરાයාසයෙන් මොකද එයා කැමැත්තෙන් ඒක කරන්නේ. එතකොට අපේ ජීවිතේ අපිට සමහර කරන්න වෙන දේවල් වලදී කැමැත්තෙන් කරන්න පුළුවන් දේවල් වෙන්න ඕන. අකමැත්තෙන්ම කරන්න වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හිතක් Tamanට තියෙන්නත් ඕනේ. මම ඒක මට සතුටින් කරන්න බැරි නම් ඒක නොකර ඉන්න එක වැඩිය හොඳයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම සුන්දර දෙයක් තමයි සතිය පුහුණු වෙනවා කියන එක. ඒක මේ අමාරුවෙන් දත් මිටි කාගෙන කරන්න තියෙන අතිශය වෙහෙසකර වැඩක් නෙමෙයි. හරි සුන්දර දෙයක්. අපි කරන්න තියෙන අපේ වැඩ කටයුතු සිහියෙන් හොඳ අවධානයකින් හොඳ වෙලාවක් අරගෙන හිමින්සරේ කරන එක. එතකොට අපි ළඟ හොඳ සිහියක් පුරුදු වෙනවා. එතකොට ඒ වැඩ ටික සිහියෙන් කරගෙන යනකොට ඊට පස්සේ පොඩ්ඩක් ගැඹුරට යනවා. සතිපට්ඨාන සූත්‍රයේ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ සිහිය කොහොමද භාවනාවක් කරගන්නේ කියලා. මේ සිහිය භාවනාවක් කරගන්න විදිහ තමයි ආනාපාන සති සූත්‍ර සහ ආනාපාන සති භාවනාව ගැන සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන කොටසින් පැහැදිලි කරන්නේ. එතකොට මේ සිහිය ඊට පස්සේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා භාවනාවක් බවට පත් වෙනවා. භාවනාවකදී කොහොමද වෙන්නේ? දැන් සති කියන වචනේ එක එක තැන්වල භාවනා හැටියට පාවිච්චි වෙනවනේ. ආනාපාන සති කියලා කියන්නේ හුස්ම ගැන සිහිය පිහිටවන එක. බුද්ධානුස්සති කියන්නේ බුදු ගුණ ගැන සිහිය. සති කියන වචනේ තියෙනවනේ නේද? එතකොට මරණානුස්සති කියලා කියන්නේ මරණය ගැන අනුස්සතිය සිහිය පිහිටවන එක. හරිද? ඊට පස්සේ මේ අසුභානුස්සති කියලා කියන්නේ මෙත්තානුස්සති කියලා කියන්නේ මෛත්‍රිය ගැන අසුභය ගැන සතිය පිහිටවන එක සිහිය පිහිටවන එක. එතකොට අපි අර කතා කරපු එදිනෙදා සතියට වඩා තවත් ටිකක් ගැඹුරට ගිහිල්ලා තව ටිකක් දියුණු අවස්ථාවකට ගිහිල්ලා ඔන්න පුංචි කමටහනක් අරගෙන භාවනා කරන්න පටන් ගන්නවා දැන් එතෙන්ට ඕන කරන විදිහට මනස හදාගෙන තියෙන්නේ විවේකයෙන් සතියෙන් ඔන්න භාවනාවකට ඇවිල්ලා. භාවනාවකදී මොකද වෙන්නේ? අපේ හිත හොඳට සංසුන් වෙන්න පටන් ගන්නවා. සංසුන් වෙවි භාවනාවේ පියවර මම මේ පියවර මේ වෙලාව විස්තර කරන්නේ එහෙමුනොත් ඒක වෙනම ධර්ම දේශනාවක් වෙනවා. භාවනාවේ පියවර ටික ඉස්සරහට යනකොට ඊළඟ වැදගත්ම දේ අපිට හම්බ වෙනවා මේ ධර්ම මාර්ගයේ සමාධිය කියලා කියන්නේ අර භාවනාව නිසා උපදින ගැඹුරු අත්දැකීම් අපිට ලැබෙනවා. ධ්‍යාන ස්වභාවයන් අපිට අත්දකින්න ලැබෙනවා. ඒ ධ්‍යාන ස්වභාවයන් වල තියෙන විශේෂත්වය තමයි විවේකය වගේවත් සතිය වගේවත් නෙමෙයි. භාවනාවකින් හිත ගැඹුරු සමාධියකටපත් කරනකොට හිතේ නීවරණ ධර්මිය දුර්වල වෙලා යනවා. මොනවාද නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ දුර්වල වෙලා යනවා. නීවරණ දුර්වල වෙලා ගියහම පින්වතුනි ඒ නීවරණයන් බැහැර වෙච්ච හිතට තමයි ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න පුළුවන්. අපි කතා කරනවා නේද විදර්ශනාව ගැන, අනිත්‍ය දර්ශනය ගැන, අනිත්‍ය දැකීම ගැන. දැන් අපේ හිතේ කාමච්ඡන්දේ බලවත් වෙලා තියෙනකොට මේ තියෙන මල් පොකුර දිහා මම බලන්නේ සුභ සංඥාවෙන්. ලස්සනයි කියන සංඥාවෙන්.
මල් පුකුර විසින් මතු කරන ලස්සනකට වඩා මගේ හිතේ තියෙනවා සුබ සංඥා. හරිද? එතකොට අර අපේ හිතේ කාමච්ඡන්දේ බලවත් වෙලා තියෙද්දි අපි මේක දකින්න විදිහ වෙනස්. අපේ හිතේ තියෙන කාම නිස්සිත හැඟීම් එක තමයි මේක අපි දකින්නේ, මේක අපි අත්දකින්නේ. හැබැයි නීවරණය දුරු වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත පාරිශුද්ධ වෙනවා. අපේ හිත පිරිසුදු වෙනවා. එතකොට මේ මල් පොකුර දිහා දකින්නේ කාමයන් බැහැර කරපු මනසකින්. කාමයන් කියලා කියන්නේ කාම රාග නෙමෙයි. කාම ඡන්දය කියන නීවරණය දුරු කරපු මනසින් තමයි අපි දකින්නේ. එතකොට දකින්න විදිහ වෙනස්. පැහැදිලිද? කහ පාට කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකේ බැලුවොත් මුළු ලෝකෙම පේන්නේ කහ පාටට. රතු පාට කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකේ බැලුවොත් ලෝකෙ පේන්නේ රතු පාටට. ඒ වගේ කාම ඡන්දයෙන් වැසුණු මනසකින් ඔබ ලෝකය දකිනවා නම් ඔබට ලෝකයේ හැමතැනම පේන්නේ කාමයන් උපදින වස්තු ටිකක්. ස්ත්‍රී පුරුෂයෝ, කෑම ಜಾති, වාහන, ගස්කොළන්, රූපවාහිනී මේ ඔක්කොම ඔබට පේන්නේ කාම පුංජයන් හැටියට. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේ නෙමෙයි කොහෙද? අපේ මනසේ තියෙන නීවරණේ. ඊට පස්සේ ව්‍යාපාදයෙන් වැසුණු මනසකින් අපි ලෝකය දකිනවනම් අපිට ලෝකේ හැමතැනම තියෙන තරහ වෙච්ච ගතියක්, කැටිච්ච ස්වභාවයක්. දැන් සමාධියද කරන්නේ. හැබැයි මතක තියාගන්න සතියටවත් විවේකයකටවත් සීලයකටවත් මේ වැඩේ කරන්න බෑ. හරිද? මේක කරන්නේ සමාධියකට විතරයි. ඒක හරියට නිකන් අර මොකද්ද මේ අපේ තියෙන යෂ්ටිය පාස් කරලා දුවන තරඟ තියෙන රිලේ කියලා නේද? ධාවන තරඟ. එතකොට ඒ යෂ්ටිය මාරු කරන ධාවන තරඟකදී එතකොට එක තරඟකරුවෙකුට තියෙන මීටර 100ක් තියෙනවා නම් ඊළඟ තරඟකාරයාට ඒක ආවරණය කරන්න බෑ. එක්කෙනෙකුට පුළුවන් දුර එයා දුවලා දෙන්න ඕනේ, ඊළඟ කෙනා තමයි ඊළඟ දුර දුවලා දෙන්න ඕනේ. ඒ වගේ කාමච්ඡන්දය, ව්‍යාපාද තීන මිද්ද දුරු කරන වැඩේ කුසල සීලයකටවත් සම්මා දිට්ඨියකටවත් විවේකයකටවත් කරන්න බෑ. ඒක කරන්න ඕනේ සමාධියම තමයි. එයාගේ මීටර 100 යාම දුවන්න ඕනේ. සතියේ දුර සතියෙම දුවන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට හොඳට මතක තියාගන්න සම්මා සමාධියෙන් තමයි නීවරණය යටපත් කරලා අපේ මනස හොඳට ලෝකේ යථා ස්වභාවය දකින්න තැනටපත් කරන්නේ. ඒකයි කිව්වේ සමාධින් භික්කවේ භාවේත. මහණනි සමාධිය වඩන්න සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. සමාහිත හිතක් තියෙන කෙනා ලෝකය ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා. අන්න එහෙම හිතක් දියුණු කරගත්ත කෙනාට සම්මා ඥාන නිවැරදි ප්‍රඥාව උපදිනවා. ලෝකේ විදර්ශනා වශයෙන් දකිනවා. එයාගේ කෙලෙස් දුරු වෙන්න පටන් ගන්නේ අන්නේ දර්ශනයත් එක්ක යාගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එයා සක්කාය විචිකිච්ඡාව දුරු වෙනවා. සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ දුරු වෙලා යනවා. ඒක කරන්න පුළුවන් එහෙම හදපු හිතකට විතරයි. එහෙම හදපු හිතකට විතරයි. එහෙම නැතුව අපි නිකන් වාඩි වෙලා මේ ලෝකේ ගස් අනිත්‍යයි, කොළ අනිත්‍යයි, ගෙඩි අනිත්‍යයි, මල් අනිත්‍යයි කියලා හිතුවද අපිට ඒකේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නෑ. එහෙම හිතන එකට දොස් කියනවා නෙමෙයි, එහෙම හිතන එක වැරදි කියනවා නෙමෙයි. නමුත් ඒ දර්ශනය ඇත්තටම උපදින විදිහ ගැන තමයි අපිට සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා අනුපුබ්බ ප්‍රතිපදාවක් මේකේ තියෙන්නේ නේද? අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. මේක අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ නිසා මේ අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ප්‍රතිපදාවක් හැටියටම අනුගමනය කරනවා නම් තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරගමු සම්මා දිට්ඨියෙන්, කුසල සීලයෙන්, ඊට පස්සේ විවේක මනසකින්, විවේක බුද්ධියකින්, සතියකින් සමාධියක් කරා ගමන් කරන්න. එතකොට අපිට සමාධියෙන් ප්‍රඥාවට ගිහිල්ලා සංසාර දුක් කෙලවර කරන්න පුළුවන්කම ලැබෙනවා. හැම දිනාටම මෙතන ඉන්න හැම දිනාටම තමන්ගේ මට්ටමින් මේක පුහුණු කරන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන හැමෝටම පුළුවන්. සම්මා සමාධිය හැමෝටම මේ වෙලාවේ වඩන්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි සම්මා දිට්ඨිය පුරුදු කරන්න පුළුවන්. සම්මා දිට්ඨිය පුරුදු කරන්න පුළුවන්. ඊට පස්සේදී කුසල සීලය පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම විවේකී පුරුදු කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් අපි කතා කරපු කාරණා
තම තමන්ගේ ස්වභාවයට අනුව තම තමන්ගේ මට්ටමට අනුව ප්‍රායෝගික කරන්න උත්සාහවත් වේවා. ඒ උත්සාහය නිවනින්ම කෙලවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ වෙලාවේ සුනේත්‍රා ගංගා කරුණාරත්න මහත්මනිය ඊටාම් වටින පින්කමක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්න තමන්ගේ ආදරණීය ඒ මහත්මානන් ආදී කොට ඇති ඥාතීන් වෙනුවෙන් උතුම් පින්කමක් සිද්ධ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මැතිතුමන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා ලංකාවේ හිටපු අධිකරණ ශාස්ත්‍රයේ ඊටාම ආදර්ශ සම්පන්න සත්පුරුෂ මහත්මයෙක්, ඒ වගේම රට ජාතිය වෙනුවෙන් අවශ්‍ය කරන තීන්දුව తీරන නොබියව පළ කරපු බොහෝම උතුම් අදීන නායකයෙක් හැටියට අපිට සලකලා පින් අනුමෝදන් කරන්න පුළුවන් මහත්මයෙක් ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමන්ට මේ පින් බෙලෙන් සසර බොහෝම ඉක්මනට දුකින් අත මිදෙන්න ඕන කරන සියලු සම්පත්තීන්, මනුෂ්‍ය ජීවිතයක්, සද්ධර්ම ශ්‍රවණයක්, සම්මා දිට්ඨියක් ලබා ගැනීම සඳහා මේ පින් උපකාර වේවා කියලා අපි අනුමෝදන් කරමු. මේ ලෝකේ තාම දුර්ලභ මනුෂ්‍ය ජීවිතය, ඒ වගේම බුදුසසුනක් හමුවීම, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම සම්මා දිට්ඨිය වගේ දේවල් අපේ විනිසුරුතුමන්ට හොඳට ලැබිලා මේ සසර දුකින් අත මිදෙන්න මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දෙමාපියන් ඇතුළු ඒ පවුලේ මියගිය ඥාතීන් සිහි කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින්කමේ දායකත්වයේ දරූ සුනේත්‍රා ගංගා කරුණාරත්න මහත්මනිය ඇතුළු කොට මේ පවුලේ පින්වතුන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවය වේවා. ඒ වගේම හැම දිනාටම සම්මා දිට්ඨිය, ඒ වගේම කුසල සීලය, විවේකය, සතිය, සමාධිය දියුණු කරගෙන සංසාර දුක් නිමා කොට ලබන අමා මහ නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. එතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා වදාළ බම්බලපිටිය වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපතුම් වූ මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු.